මේ දේශනාව ඇත්තටම මම ආචාර්ය මනසෝ පොත් වහන්සේගේ 204 පිටුවේ ඒ දේශනා කාණ්ඩය සටහන් කරලා තියෙනවා. ඉතින් මම ඒකින් තමයි දේශනාව කරන්නේ. මහා බෝධිසත්වයෝ මහා වීරිය කරමින් පින්වත්නි වාසය කරනකොට ඔබ දන්නවා දැන් මේ වෙනකොට ඔබ ඉගෙනගෙන තියෙන විтин විට ධර්ම දේශනාවලින් අභිනිෂ්ක්‍රමණය කරන්න චේතනාව මෙහෙවපු හැටි. අභිනිෂ්ක්‍රමණය කළා හිතේ කුසල අකුසල් වෙන් කර කර වාසය කරපු හැටි. ඊට පස්සේ ඔබ අහලා තියෙනවා විтин විට දුෂ්කර ක්‍රියාව ගැන. ඒ දුෂ්කර ක්‍රියාව කරනකොට මේ අත්හරින්න නැති දුෂ්කර ක්‍රියාව දැකලා මාරයා මහා බෝධිසත්ව ඉදිරියේ පෙනී හිටියා. අභිනිෂ්ක්‍රමණය කළා හිතේ කුසල අකුසල් වෙන් කර කර වාසය කරපු හැටි. ඊට පස්සේ ඔබ අහලා තියෙනවා විтин විට දුෂ්කර ක්‍රියාව ගැන. ඒ දුෂ්කර ක්‍රියාව කරනකොට මේ අත්හරින්න නැති දුෂ්කර ක්‍රියාව දැකලා මාරයා මහා බෝධිසත්ව ඉදිරියේ පෙනී හිටියා. ඊටමත් ආදරයෙන් සෙනෙහවන්ත යහළුවෙක් තමන්ගේ යහළුවෙකුට උපදෙස් දෙනවා වගේ ආදරණීය අම්මා කෙනෙක් දරුවෙකුට උපදෙස් දෙනවා වගේ ආදරෙන් මාරයා කතා කළා බෝධිසත්වයන්ට. අහෝ තෙපි කෘසවි ගොස් සිටින්නාහුය. අනේ ඔයා කිට්ටු වෙලා දුර්වරණ වෙලා මරණය ළඟ වගේ ඉන්නේ. දහස් පංගුවක් ගත්තොත් 1000න් 999ක්ම මැරෙන්න තමයි දැන් ඔබට කරුණ විදිලා තියෙන්නේ. 1000න් 999ක්ම මැරෙන්න තමයි කරුණ විදිලා තියෙන්නේ. එක පංගුවක් විතරයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වත ওই විදිහට දුෂ්කර ක්‍රියා කරන්න එපා. ඔබ මරණය අභියස සිටින්නේ ජීවත් වෙන්න. ජීවත් වෙලා පින් කරගෙන ඉන්න. බඹසර රැකගෙන අග්ගිහෝම ගිනි පූජාවල් කර කර ගොඩාක් මහන්සි වුණොත් පින් කරගන්න පුළුවන්. ඇයි මේ මෙච්චර මහන්සි වෙන්නේ? අතාරින්න තව පොඩි මොහොතකින් ඔබ මැරෙනවා. ඊට පස්සේ අනිත් එක ඔය නිවන් දකින්න ඕන කියලා ওই විදිහට දුෂ්කර ක්‍රියා කරලා කී දෙනෙක් මැරුණාද? කිසි කෙනෙකුට ඔකෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. දැන් කවුද මේ බණ කියන්නේ? මාරයා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මාරයාට මේ වදාළෝය. එම්බා ප්‍රමාදි ජනයාගේ ඥාතිය. එහෙනම් මාරයා කාගේ ඥාතියෙක්ද? ප්‍රමාදී ජනයාගේ. පවිතු තැනැත්ත. තා මෙහි ආයේ කවර අරුතකටදයි මම දන්නේ. මිහිරි තෙපුල් කියමින් ඔබ මෙතෙන් ආවේ මොකටද කියලා මම දන්නවා. මට ඔය උඹ කියන පිනෙන් වැඩක් නැහැ. මට උඹ කියන පිනෙන් වැඩක් නැහැ කියලා මහා බෝධිසත්වෝ පිනකින් වැඩක් තියෙන කෙනෙකුට ගිහිල්ලා කියාපන් කියලා කිව්වේ. මේ ලෝකේ යන්තාක් පින් තියෙනවද ඒ සියල්ල පාරමිතාවක් වගේ. කිසි කෙනෙකුට ලං වෙ නොහැකි විදිහට පින පුරාගෙන ඉවර වෙලා. නැත්තම් කපටු කල්පනාවක් තියෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් බෝධිසත්වෝ කියා හිටියන්නේ පින මේ මට පිනෙන් වැඩක් නැහැ පින තියෙන කෙනෙකුට කියා හිටපන් කියලා. ඒ නිසා පිනෙන් වැඩක් නැහැ කියලා පටු අදහස් වලට එන්න එපා. මහා බෝධිසත්වෝ පිනේ පාරමිතාවක්. පිනේ එච්චර පින් කරන්න කිසි කෙනෙකුට ලං විය නොහැකි විදිහට පින පරිපූර්ණත්වයටපත් වෙලා දසාකාරයකින් පාරමිතා පුරලා. එදා තමයි කිව්වේ මට පිනෙන් වැඩක් නැහැ ඔබ ගිහිල්ලා කියපන්. වෙන කෙනෙකුට මට ඕනේ නිවන මේ හැම එකකින්ම නිදහස් වෙන එක. ඒක ගැන මට ශ්‍රද්ධාවක් තියෙනවා. මට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මට ශ්‍රද්ධාවක් තියෙනවා. මට වීරියක් තියෙනවා. මට ඒවා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා නිවන් දැකීම පිණිස ජීවිතය අත්හැරපු මට මම මැරෙන්න කැමති වෙලා ඉද්දී උඹ මොකටද මේ මට ජීවත් වෙන්න කියන්නේ? පින්වතුනි මාරයා නෙමෙයි අද කාලේ ප්‍රේතෙක් දැක්කොත් අද කාලේ මිනිස්සු කොහොම කලන්තෙදිලා වැටෙයිද? පෙරේතයන්ටනේ ඔළුව හොල්ලන පෙරේතයන්ට වැඳගෙන මේ
ඒ මිනිස්සු සාත්තර අහනවා. හිස නමනවා. එහිව් එකේ සියලු බ්‍රහ්මයන් සහිත සකල ලෝකයාම වසඟිත ගත්ත මාරයා තමන් ඉදිරියේ පෙනී හිඳිනකොට මේ වාගේ කතා කරන්න තරම් මහ බෝධිසත්වයන්ගේ වීරිය කොහොමද? සමහර වෙලාවට සියලු ਸਰවාභරණයෙන් සැරසිලා සන්නද්ධව අවි අමෝරාගෙන සිටින යුදයට පිවිසි රජ කෙනෙක් සතුරු රජාට සැර කරයි. මේ සැරට කතා කරන්නේ ඇටසැකිල්ලක් වෙලා ඉන්න මහ බෝධිසත්වයෝ. ඇටසැකිල්ලක් වෙලා ඉන්න ඇස් ඇතුළට කිඳා බහැපු බඩ අල්ලනකොට පිට අහුවෙන ඊළඟට ලිම් පතුළු වගේ ඇස් පෙනෙන හැම රැලි වැටිලා තියෙන ඇටසැකිල්ලක්ව ඉන්න මේ බෝධිසත්වයෝ තමයි මායයට මේ කියන්නේ. නිවනට දිවි අතෑරපු මට උඹ මොකට ජීවත් වෙනීමක් ගැන කියනවාද? ඊට පස්සේ කියනවා මං මෙච්චර වීරිය කරද්දි බලාපන් මගේ ඇඟේ හුළඟ වැදිලා. ඒ අර සීතල නීරංජනා නදියට ඒ හුළඟ වැදුනොත් එහෙම වියලිලා යයි කිව්වා. එච්චර වීරියක් මට තියෙනවා. ඒ නිසා ජීවිත ආසාව අත්හැරලා වීරිය කරද්දී මගේ ඇඟේ ලේ වේලිලා යන එක ගැන කවර කතාවද? මගේ වීරියේ සුළඟට පුළුවන්. වීරියට නෙවෙයි. වීරිය කරන මාගේ ශරීරයේ විසදා හමාගෙන යන සුළඟට නේරංජරා නන්දියේ ජලය වියලවන්න පුළුවන් නම් එහෙම වීරිය කරන මගේ ඇඟේ ලේ වියලෙන්නේ නැතුව කොහොමද තියෙන්නේ කියලා ඇහුවා. මගේ ඇඟේ ලේ වියලිලා ඇටසැකිල්ලක් වෙන එක අහන්න දෙයක්ද කියලා ඇහුවා. මගේ වීරියට අර නේරංජරා නදිය වියලන්න පුළුවන්. කොහොමද? ආශ්චර්යයි. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. මේ බෝධිසත්ව කාලේ. ඊට පස්සේ කිව්වා මේ කය වේදනාවටපත් වෙනවා. මේ වීරි ඒත් මම කවදාවත් කාමය පතන්නේ. මාරයා දැනගනින් එවැනි පිරිසුදු පුජ්‍යලියොත් මේ මිහිමණ්ඩලේ ඉන්නවා කියලා. උඹ දන්නවද උඹගේ සේනාව මං දන්නේ නැද්ද? මේක නම් මහ පුදුම කතාවක් පින්වත්නි. ඇයි ඒ මහ බෝධිසත්ව දසමාර සේනා දැන් විස්තර කරනවා. මේ සම්බුදු වෙලත් නෙමෙයි. තවම මඟපල් ලැබලත් නේ. වජිරාසනේ ජයශ්‍රී මහ බෝසෙවනේ අසුංගනත් නැහැ තාම. මේ දුර්ගේශ්වරී කඳු පන්තියේ එහෙම නැත්නම් උරුවෙලාවේ ප්‍රාග් මේ බෝධි භූමියේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී කරන ප්‍රකාශය. දෙවියන් සහිත ලෝකයාම දසමාර සේනාව දන්නේ. කාගෙන්වත් අහන්නේ නැතුව තමාගේ ප්‍රඥාවෙන්ම තේරුම් ගත්තා. ඔබගේ පළවෙනි සේනාව කාමාති පඨමා සේනාව. කාමය. එහෙනම් අපි කම්සප විඳිනවා කියන්නේ කාමයේ සොයාගෙන යනවා කියන්නේ අපි මාර සේනාවෙන් බැට කනවා. ඇස්වල කඳුළු වැටෙන්නේ කාමයෙන් වෙන්වීම, කාමයේ නැතුව දුක් විඳින්නේ, හඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ පළවෙනි මාර සේනාවෙන් බැට කාලා. ඒකට මේ කාමයේ අතෑරලා නෙක්ඛම්මයකට යන්න බැරියයි. පළවෙනි සේනාවත් එක්කම යුද්ධ කරන්න බෑ. ඊට පස්සේ ගිහි ජීවිතය අතාරලා පැවිදි වුණ කෙනෙක් වුණත් කාමයට ආපහු වැටෙනවා නම් ඒකේ අර්ථය මොකද්ද? ඒ යුද්ධ කරලා පෙරදෙනවා. පළවෙනි සේනාවෙන් පෙරදෙනවා. කාමාර්ථේ පඨමා සේනාව. පුදුමේ මේක හඳුනා ගන්නවා මහ බෝධිසත්වයෝ ගුරු උපදේශ නැතුව. ဒုတိ ය ආරති උච්චති. දෙවෙනිව ආරතිය. ආරතිය කියලා කියන්නේ කුසල් දහම් වල යෙදෙන්න හිත දෙන්නේ. එක දිගට හිත එක තැනක තියාගෙන බණ අහන්න බෑ. ඊළඟට නොකඩවා එක දිගට කුසලයක් භාවනා වශයෙන් හෝ වඩන්න බෑ. හිත කැමති නෑ. බෑ කියලා හිතෙනවා. සමාධියට බෑ කියලා හිතෙනවා. ඊළඟට අනිත් දේවල් පස්සේ කළා ධර්මයේ ඉස්සරහට අරන් ධර්මයේ පෙරටු කරගෙන යන්න හිතේ එන්නේ ගැම්මක් එන්නේ. කාමයට කැමති කුසලයට කැමති නෑ. අන්න ඒකට කියනවා ආරතිය.
එහෙනම් ඊළඟ සේනාවෙමුත් දැන් සකල ලෝක සත්‍යය බැට කන්නේ නැද්ද? බැට කනවා. ඔන්න සේනාව. ඊට පස්සේ ඔය කිව්ව දෙවෙනි සේනාව බලන්න ලෝකේ කවුරුත් කියන්න කෙනෙක් නැතුව අර ඇට සැකිල්ලක්ව වීරිය කරන මහ බෝධිසත්වයෝ පුදුම සහගතයි. මාරයත් එක්ක කතා කරන හැටි. ඊට පස්සේ කියනවා තතියා කුප්පිපාසා බඩගින්නයි පිපාසයේ ඉඳ ගන්නවා. ඒතර බඩගින්නට විසඳුම් පිපාසයට විසඳුම් හොයනවා. නිවන් මාර්ගේ පසක දමනවා. කන බොන එකට හිතේ ඇති වෙන පෙරේතකමක් එනවා. ඒක තුන්වෙනි මාර සේනාව. දැන් බලන්න එක එක විදියට කෑම බීම හදලා මේ සාපිපාසාවට මේ ලෝකේ තියෙන තැන බලන්න. ඒවට බාහිරින් දෙන කෑම බීම වර්ග බලන්න. සාපිපාසාවට හොයාගෙන යන තැන් බලන්න. මේ තුන්වෙනි මාර සේනාව කියලා දිව්‍යයන් සහිත ලෝකේ බෝධිසත්වයෝම හඳුනාගත්තා මේ තමයි තුන්වෙනි සේනාව කියලා. පුදුම සහගතයි. තනියෙන් බෝසත් හිතකිට මේවා පේනවනේ. ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් බුදුරජාණන් වහන්සේ වදාළේ තුන්වෙනි සේනාව මේ සාකුප් පිපාසයමයි, බඩගින්න පිපාසයමයි. ඊට පස්සේ තාගේ සිව්වෙනි සේනාව තණ්හා චතුත්ථි පවුච්චති. චතුත්ථි තණ්හා පවුච්චති. තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කෙරෙහි ආස්වාදයෙන් ඇලෙනවා. තණ්හාව. මේක තමයි හතරවෙනි සේනාව. පස්වෙනි සේනාව තීන මිද්දේ. නිදිමත. නිදිමත තමන්ගේ හිත වෙලා ගන්නවා. ඒ සේනාවෙන් බැට කනවා. එතකොට මේ තීන මිද්දේ මාර සේනාවෙන් පස්වෙනි සේනාව බැට කනවා ලෝක සත්වය. ආයි ගැලවෙන්න බෑ. කොයින් හරි අහුවෙනවා. එතකොට බලන්න මහා බෝධිසත්වයේ ගුරු උපදේශ රහිතවම මේවා තේරුම් ගත්තානේ. ආශ්චර්ය නැද්ද? අපිට දසමාර සේනාව ගැන මෙච්චර විග්‍රහයන් තියෙද්දිමුත් ඒ මාර සේනාවෙන් බැටකකා ඉදින් අපිට අපේ හිත විග්‍රහ කරගන්න බෑනේ. දැන් මං කාමයෙන් බැට කනවා. දැන් අරතියෙන් බැට කනවා. දැන් නිදිමතෙන් බැට කනවා. දැන් බඩගින්න පිපාසයෙන් බැට කනවා. මම මේ දසමාර සේනාවෙන් බැට කනවා කියලා තමාගේ හිත විග්‍රහ කරගන්න බෑනේ. මෙච්චර බණ අහලත් එන්නේ නැහැ මේ වෙලාවට. නිදි කිරා වැටෙනකොට හිතෙනවද මං දැන් මාර සේනාවකින් ගුටි කනවා බැට කනවා කියලා? එන්නේ නැහනේ. මේකයි පහදින්න කියන්නේ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම්මා සම්බුදු නොවි සිටියේදී මහ බෝධිසත්ව කාලයේම දසමර සේනාව හඳුනාගත්තා. කිට්ටු වෙන්න දුන්නේ නැහැ. කිට්ටු වෙන්න දුන්නේ නැහැ. ඊට පස්සේ තාගේ පස්වෙනි සේනාව තීන මිද්දේ. ඊළඟට හයවෙනි සේනාව බිහිරු හිතේ හටගන්න බය. බය ජනක හැඟීම් හිතට එනවා. සත්වෙනි සේනාව විචිකිච්ඡාව. දහම්මගේ සැකේ උපදිනවා. අටවෙනි සේනාව මක්කෝ තම්බෝතේ අට්ඨමි. අනුන්ගේ ಗುಣ මකනවා අවවාදයට නැමෙන්නේ උඩඟුයි. අවවාදයට නැමෙන්නේ නැති ගතියට කියනවා උඩඟු කියලා. එතකොට එයා අපි එකක් කියනකොට එයාලා එකක් කියනවා. උඩඟුයි. එහෙයි කියලා හිස පාත් කරන්නේ. ඒ ගතිය මාර සේනාවක්. එයාගේ හිතේ වෙනකොට එයා මාර සේනාවත් එක්ක ඉන්නේ. අනුන්ගේ ಗುಣ මකන හොඳක් කියනකොට එයා එහෙම කිව්වට කියලා එයාගේ වැරද්දක් කියනවා. ಗುಣ සාදු කියලා අනුමෝදන් වෙන්න බෑ. බලන්න මේ ඔක්කොම සේනාවනේ. තාගේ නවවෙනි සේනාව ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡාලද්දෝ ච යෝ යසෝ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මිත්‍යා මාර්ගයෙන් උපදවා ගන්න යස පිරිවර. මොකද මිත්‍යා මාර්ගයෙන් උපදවා ගන්න යස පිරිවර කියන්නේ? දැන් ඔය ඡන්ද කාලේට බොණ්ඩ දීලා කට්ටිය සෙට් කර ගන්නවා. රස්සාවක් දෙන්නම් කියලා. එතකොට ඒ කෙනා පිරිවරාගෙන ඉන්න පිරිස ඇති වෙන්නේ ධර්මයෙන් නෙවෙයි. ඒ කෙනා පිරිවරාගෙන ඉන්න පිරිස ඇති වෙන්නේ එක්කෝ මිත්‍යා දෙයක් මුල් කරගෙන, එක්කෝ බොන එකක්, එක්කෝ රස්සාවක් දෙන එකක්,
එක්ක මොකක් හරි දෙයක් මුල් කරගෙන එක්ක ගමේ කමට එක්ක පළාතේ කමට එක්ක රටේ කමට ඒ වගේ ධර්මයෙන් පුජ්‍යලෙක් වට එකතු වෙනව නෙමෙයි. ඒතර ධර්මයෙන් පුජ්‍යලෙක් වට එකතු වෙන්නේ නැතුව මිත්‍යා මාර්ග වලින් එකතු වෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් බැටකකා ඉන්නවා. මේ තමයි නවවෙනි සේනාවෙන් බැටකනවා කියන්නේ. ඊට පස්සේ දසවෙනි සේනාව තමයි යෝ චත්තානං සාමුක්ඛංසේ පරේච අවජහනති. දසවෙනි සේනාව තමයි තමා හොවා දක්වලා අනිත් අයලා දකිනවා. මම හරි අනිත් අය වැරදි කියලා. කොච්චරනම් තියනවද? මේ තමයි 10 වෙනි සේනාව. එතකොට මේකේ පුදුම සහගත දේ දසමාර සේනා තමා තුලින්ම හඳුනාගත්තා. ඉතින් මහා බෝධිසත්වෝ කියනවා කුසල් මාර්ගයේ වඩන මට බාධා කරන සේනාව 10 තමයි ඔය. ඊට පස්සේ කියනවා අදක්ෂ පුරුෂයෙකුට ඒ සේනාව පරද්දවන්න බෑ. මේ දසමාරසෙන් දිනු තැනත්තා පමණක්ම මඟඵල නිවන් සුව ලබනවා. ඒතර මාර සේනාව පරාජයටපත් කරලා නිවන් දකින්නේ කියලා මහා බෝධිසත්වෝ කලින්ම දන්නවා. එම්බා මාරය ශාක්‍ය වංශිකයෝ යුද්ධෙහි නොපසුබසිනු පිණිස මොංජතන හිස තබා සපත කරදී. ශාක්‍ය වංශය යුද්ධෙට ගිහිල්ලා මැරුණත් මං ආපස්සට හැරෙන්නේ නැහැ කියලා මොංජතන කියන තනකොළ වර්ගයේ හිසේ තියලා සපත කරනවා. මම අද මේ මොංජතන හිසේ තියන සපත කරනවා. මාරේ ඔය සේනා 10න් බැට කාලා මේ සේනා 10ට පෙරදිලා මම ජීවත් වෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මම මැරෙනවා. පෙරදිලා ජීවත් වෙනවට වැඩිය මාගේ මරණය උතුම්. යුද්ධ වෙදී මැරෙන එක උතුම්. ඊට පස්සේ උඹගේ සේනාවෙන් බැට කාන අය නිවනේ ළඟවත් නැහැ. පිළිවෙත් සරු වෙලා නිවන් පසක් කරද්ද ඒ කෙනා ඔබට දැක ගන්නත් බෑ. මේ ආදි වශයෙන් මාර්යත් එක්ක කතා බහ කරනවා මහ බෝධිසත්වයෝ. එතකොට මහ බෝධිසත්වයෝ හොයන්නේ ඉපදීමට අයිති නැති, ජරාවට අයිති නැති, මරණයට අයිති නැති අමා මහ නිවන. නිසක গুপ্ত දේවල් නෙවෙයි. නැත්නම් එදා අබිනිෂ්ක්‍රමණය කරනකොට මේ මාර්යන් සක්විති රජකම ඔබට පහළ වෙනවා යන්න එපා කියලා කිව්වා. ඒතර මේ අමනුෂ්‍ය ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතා මහා ඉහලින් කතා කළේ නෑ. දැන් අද මේ ප්‍රේතයන්ගෙන් එක කතා කරලා ඒ වාගේ දේවල් ගැන කොච්චර ඉහලින් කතා කරනවද? ඒතර මහා බෝධිසත්වයන්ට තියෙන විමුක්තියේ හැඟීම විතරක් පොඩ්ඩක් බලන්න. කිසි දෙයක් අදාළ නෑ. ඊට පස්සේ මේ මාරේ අතුරුදහන් වෙලා ගියා එතනින්. මාරේ අතුරුදහන් වෙලා ගියා. ඉතින් මේ විදිහේ ප්‍රඥා සම්පත්තිය ඇත්තටම බෝධිසත්ව කාලේ මේ ප්‍රඥාවට කෙලෙස් ප්‍රහාණය නොවුන එක පමණයි මේ 6 වසරේ. දැන් මාර්යා මේ සූත්‍රයේම අවසානයේ කියනවා ප්‍රධාන සූත්‍රේ 7 අවුරුද්දක්. ඒ කියන්නේ gederin අබිනිෂ්ක්‍රමණය කරලා පළවෙනි පියවර තවුදා පටන් කපිල වස්තුවට බුදුරජාන් වහන්සේ වඩින තාක් 7 අවුරුද්දක් සෑම පියවරක් පිටිපස්සෙම ඇවිද්දා කියනවා කෙලිස් සහිත සිතවිල්ලක් උපද්දවනකල් මායයට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට කාම සිතවිලි ඊළඟට මේ කිව්ව දසමාර සේනා වේ ඒ සිතවිලි වලින් යට වෙනකල් ඔය හිටියා කියනවා 7 අවුරුද්දක් හැම පියවරක් පිටිපස්සෙම 7 අවුරුද්දේම හැම පියවරක් පිටිපස්සෙම ඉඳලාවන් බුදුරජා මහා බෝධිසත්වයන්ගේ අවුරුදු 6 තුරාවටම කෙලෙස් සහිත සිතවිල්ලක් ඇති වුණේ නැහැ කියනවා. මාර්යා කියන්නේ. මාස් කුට්ටියකට කොටනවා කියලා කපුටෙක් තෙල් පාට ගලකට කොටනවා වගේ තමයි කියනවා. මං ඔබ වහන්සේ පිටිපස්සේ ආපු එක. ඒතකොට සම්මා සම්බුදු වුණාට පස්සේ නම් ඒ ගැන කවර කතාවද? දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6වත් කිසිම පියවරක ප්‍රමාදී වෙලා නැහැ. ওই 10න් බැට කාලා නැහැ. පුදුම සහගතයි. පුදුම සහගතයි. දවස් 15කට එක මොන් ඇටයක් වැළඳුවා.
ඒ සාපිපාසාවට නෙවෙයි. දිවුරු ශරීරයට දිව්‍ය ඕජස් බහනවා කියලා කිව්ව කතාවට. දවස් 15කට එක මුං ඇටයක්. වතුරක් සොයාගෙන යන්නේ. කෑමක් සොයාගෙන යන්නේ. ඇඟේ තියෙන දූවිලි පිහ දාන්නේ. ඒ පුදුම සහගතයි. ඒතකොට සාපිපාසාවෙන් කොහොම පෙළන්නද? ජීවත් වෙන්නවත් ආස නැහැ. ජීවිතේටවත් ආස නැහැ. එහෙනම් තෘෂ්ණාවෙන් කොහොම පෙළන්නද? ඊළඟ අප්‍රාණික ධානය වඩනවා. නිදිමතෙන් කොහොම පෙළන්නද? ඊළඟට හිතට ඇති වෙන විතර්ක දෙපැත්තට දදා ඉන්නවා. කාම අරමුණු වලින් කොහොම පෙළන්නද? අරතියෙන් කොහොම පෙළන්නද? මේ 6 වසරටම නිදාගත්තද කියන එක සැකයි. එච්චර වීරිය කළා. එච්චර වීරිය කළා මහ බෝධිසත්වයෝ. ආශ්චර්යයි. ගුරු උපදේශ නැතුව හැම දෙයක්ම තේරුම් ගත්තා. ඊට පස්සේ එදා සුජාතාවගේ කිරිපිඩු වළඳා නීරංජරා නදියෙන් එතර වෙලා ජයසිරි මහ බෝසෙවණි නැගෙනහිර දිශාවට වූ භූමියේ කුසතන අතුර අසුන් ගත්තා. ඒ කුසතන අතුරා මගේ ඇඟේ ලේමස් වියලී ගියොත් වියලී ආවේ. ඇටනහර ඉතුරුනොත් ඉතුරුනාවේ. ඒ දන්නවනේ ලේමස් වියලී ගියානේ. ඇටයි නහරයි විතරක් ඉතුරු වුණානේ. එහෙම වේ වුණාවේ. ලෞතුරා සම්බුදු බව ලබා මිස කෙලෙස් නසා මිස මා මෙතනින් නැගිටින්නේ නැහැ. වජ්‍රමය අදිෂ්ඨානෙන් අසුන් ගත්තා. ඒ වජ්‍රමය අදිෂ්ඨානෙන් අසුන් ගත්ත නිසා වජිරාසනය කියලා කියනවා. එතකොට පින්වත්නි ඒ වජිරාසනේ අසුන් ගත්තට පස්සේ අපගේ මහා බෝධිසත්වයෝ තවම කෙලෙස් ප්‍රහාණය කළා නැහැ. තවම සක්කාය දිට්ඨිය තියෙනවා. විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, අවිජ්ජා, මාන, උද්ධච්චාදී මේ දස සංයෝජනම තියෙනවා මහ බෝධිසත්වයන්ගේ. ඉතින් ඒ කෙලෙස් සහිතව තවම පළවෙනි ධ්‍යානෙ උපද්දවලා නැහැ මේ වෙනකොට. දෙවෙනි ධ්‍යානෙ උපද්දවලා නැහැ. තුන්වෙනි ධ්‍යානෙ උපද්දවලා නැහැ. ධ්‍යාන නැතුව සාන්ත සිතින් බොමුල අසුන් ගත්තා. අසුන් ගන්නකොට පින්වත්නි මේ ලෝකේ සියලු අධිපති භව අතරින් අනිත්‍යය වසඟයට ගන්න පුළුවන් අධිපති භව අතරින් අග්‍රයි මාරයා. ඉතින් මාරයාට මාර සේනාවම අර දසමාර සේනාව කියන්නේ පිරිසකට පුළුවන් කාමය අවසන්. පිරිසකට පුළුවන් අරති අවසන්. පිරිසකට පුළුවන් තෘෂ්ණාව අවසන්. පිරිසකට පුළුවන් සාපිපාසාව අවසන්. පිරිසකට පුළුවන් ගුණමකුකම අවසන්. බය අවසන්. ඒ වාගේ සේනාව 10ක් කෙල ලක්ෂ ගණන් සේනාව පිරිවරාගෙන ආවා මාරයා බොමුලට. ඒ එනකොට මාරයාගේ වසඟයට අහු වුණා හොඳ දෙවිවරුත් හොඳ බ්‍රහ්මයොත්. ඒ මොහොතේ යම්කිසි කෙනෙක් රාගසිතක් ඉපැද්දුවද, ද්වේෂසිතක් ඉපැද්දුවද, තෘෂ්ණා සාගත සිත් වලින් වෙලී හිටියද, ඒ සියලු දෙනා මහර දැහැණෙන් බැඳී ගියා. ඒ සියලු දෙනා මහ බෝධිසත්වයන්ට එරෙහිව පැමිණියා. කෝටි සංඛ්‍යාත පිරිසක්. සමහර යක්ෂයන්ට පුළුවන් මේ මිනිස්සෙක් කරා මෙහෙම අතට නම් මිරිකල බොන්න. ඒ වගේ යක්ෂයෝ කෝටි ගණන් පැමිණියා. දුටු පමණින් සිහි විකල් වෙනවා සමහර යක්ෂයන්ගේ. එවැනි අය කෝටි ගණන් පැමිණියා. එක්කෙනෙකුට විරුද්ධව. බොමෙඩ ආරා සිටි දෙවිවරු මාපිට මාර දැහැනට අසු නොවේවා කියලා බෝධිසත්ව අතහැරලා පැනලා ගියා. බ්‍රහ්මයාට ධ්‍යාන අමතක වුණා. ශාක්දිවිඳු අතුරුදහන් වුණා. හතරවරන් දෙවියෝ අතුරුදහන් වුණා. සෙම්පති දෙවිවරු අතුරුදහන් වුණා. බොමුල බෝධිසත්වයෝ තනි වුණා.
අර සේනාවට. නිරේවල් වල සියලු ලෝදි අරන් ආකාශයෙන් බෝධියට වක්කලා. බෝපතක් අප්පිච්චොන්නේ. ඒ ලෝදියේ ගිනිසරට දෙවිවරු හතුරුදාන් වුණා. එතකොට බ්‍රහ්මයාට ධ්‍යාන අමතක වුණා, දෙවිවරුන්ට අමතක වුණා, බය වුණා, පෙරද පලා ගියා. එතකොට අතුරුදහන් වෙලා ගියා. එතකොට මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම බ්‍රහ්මයා කියලා ලෝකයා කතා කරන්නේ. මහා බ්‍රහ්මයා පවා ධ්‍යාන අමතක වෙලා අතුරුදහන් වුණා. දෙවිවරු අතුරුදහන් වුණා. මොහොතකට සී විකල් වුණා. සී කල්පනාව නැති වුණා. එච්චර මහා සේනාවක් ඉදිරියේ ඔබගේ ගෙදර තනි වෙලා ඔබගේ ගෙදර අනිත් අය සියලු දෙනා ඔබට විරුද්ධ වුණොත් ඔබගේ හිත කොමක් වේවිද? ඔබ තනි වෙලා ඔබගේ ගමේ පිරිස ඔක්කොම එක පැත්තකට වෙලා ඔබට චෝදනා කළොත් ගල් මුල් අමෝර ආවොත් ඔබ කොහොම තැතගනීද? ඔබ තනි වෙලා මේ ලෝකෙම මිනිස්සු ඔබට විරුද්ධව කඩු අවි ආයුධ තෝමර හෙලි තුවක්කු මේවා බෝම්බ අරගෙන ඔබට ගහන්න මේ ලෝකෙම එකතු වෙලා ආවොත් ඔබ තනි නම් ඔබට කුමක් වේවිද? තෝමර හෙලි ඊතල කඩු අමෝරාගත් දසමර සේනාව තාඩන පීඩන ගර්ජන තෝදනා කරමින් දහසක් ආත්මවා ගනිමින් ගිරි මේ කලා ඇතු පිටින් මහ බෝධිසත්වයන්ගේ ඉදිරියට එද්දී රෝම කූපයකට බය හිතුන්නේ. පුදුම සාගතයි. බය හිතුන්නේ. මහා බ්‍රහ්මයාට ධ්‍යාන අමතක වෙද්දී දෙවිවරු පෙරද යද්දී මහා බෝධිසත්වෝ මෙත් කරුණා සිතින්ම හිටියා. කිසිම චංචල බවක් නැහැ. එහෙනම් ලෞතුරා සම්බුදු බව නොලබා සිටියේදීම තුන් ලෝකෙටම අග්‍රහි මහා බෝධිසත්වයෝ ඒ වෙනුවට දසමහර සේනාවම කුපිත වෙලා චංචල වෙලා කිපිලා ආවේශ වෙලා මහා බෝධිසත්වයෝ විතරක් සංසුන් සමාහිත හිතෙන් කරුණා මෛත්‍රියෙන් වජිරාසනෙ මුල වැඩ ඉන්නවා. කිසිම බයක් ඇති ගැනීමක් හිතේ නැහැ. සම්බුදු නොවි සිටියේදී කෙලෙස් ප්‍රහාණය කරන්නේ නැතුව සිටියේදී දස සංයෝජනයන් තුල සිටියේදීම දසමර සේනාවට බය නොවි හිටියා කියන්නේ තුන් ලෝකෙටම අග්‍රයි මහා වීරයාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ගැන කවර කතාවද? දසමර සේනා පරාජයටපත් කළේ සම්බුදු වෙලා නෙවෙයි, බුදු වෙන්න කලින්. මගපල් ලැබලා නෙවෙයි, මගපල් ලබන්න කලින්. ධ්‍යාන උපදවලා නෙවෙයි, ධ්‍යාන වලට කලින්. ඊට පස්සේ තමයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ උපදවන්නේ. පුදුම සාගතයි. පහදින්න මහා බෝධිසත්වයන්ගේ මේ මහා වීර ගුණයට බ්‍රහ්මයන්ට ධ්‍යාන අමතක වෙද්දී මහා බෝධිසත්වෝ සංසුන් සමාහිතේ හිතෙන් මේ සියල්ල ජයගත්තා. ඇයි වින්තුණි මේ ලෝකේ ලෝක සත්වයා නිට්ටයයි කියන සංඥාව ඉන්නේ? ඒ නිට්ටයයි කියන සංඥාවට අධිපති කෙනා තමයි මාරයා. ඒ නිසා මහා බ්‍රහ්මයා පවා නිට්ටයයි කියන සංඥාව එද්දී ඊට විරුද්ධව බලවේග නැගී හිටියේදී මේ තියෙන දේවල් වෙනස් වෙයි කියලා බය හිතෙනවා. ඒ නිසා අනිත්‍යයි කියන අදහස දැඩිව බැසගත්ත මහා බෝධිසත්වයන්ට මේවා අනිත්‍ය වෙන එකේ අරුමයක් නැහැ. ඒ නිසා දස බිම්බරක් මාරසේනාව විසිනුත් තමන්ගේ ශරීරය හෝ ජීවිතය හෝ මේ සියල්ල වෙනස් කළත් යුද්ධයේදී සුණු විසුණු කළත් මහා බෝධිසත්වයට සූදානම්. අනිත්‍ය වශයෙන් දැක්ක නිසා. අනිත්‍ය වශයෙන් ඒ අදහසේ බැසගත්ත නිසා. ඒ නිසා මේ අනිත්‍ය කල්පනා කරන හිතට නිට්ටය බලවේග එකතු වෙන්නේ. නිට්ටයයි කියන අදහසේ බලවේග එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා අවසානයේ තමාගේ තියෙන මහා ආයුධ වලින් අමෝරාම් බෝධිසත්වයන් ගසද්දී ඒ සියල්ලම පාපිස්නාවක් වෙලා බෝධිසත්ව ඉදිරියේ වැටුණා.
මිහි මඩල සාක්ෂියට කම්පා වෙද්දී මුහුදු රැළ ලක්ෂේ ගිරිමේකලා ඇතු පිටින් මාරයා වැටුණා. දස බිම්බරක් මාර සේනාව ඉස්ලූලු අත දිව්වා. මහ බෝසෙවනේ හුදකලාවෙම මහ බෝධිසත්වෝ හිත දෙහෙන්ගත කළා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේ ආදි වශයෙන් ධ්‍යාන සෝය. එහෙම ධ්‍යාන සෝය ගත කරලා උන්වහන්සේ පළමු යාමේ පෙර ජීවිත දැක්කා. දෙවෙනි යාමේ චුතිය උපත දැක්කා. තුන්වෙනි යාමේ අලුයන් වෙනකොට උන්වහන්සේ සකල ක්ලේශයන් නසා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ රහිතව පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඔය තමයි අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම සිත සලසන්න සම්මා සම්බුද්ධත්වයට පත් වූ විස්තරේ. ආශ්චර්යයි. එවැනි වූ මහා යුද්ධයක් කොට සකල ක්ලේශයන් නැසීම බුදු කෙනෙක් පමණක්ම කරන එක. ශ්‍රාවකයෝ මාර පරාජයක් කරන්නේ. ඔය විදිහට. සම්මුඛව මාර පරාජයක් කරන්නේ. ශ්‍රාවකයෝ කරන්නේ කෙලෙස් නසන එක. කෙලෙස් නසන එක ශ්‍රාවකයෝ කරන්නේ. ඔය විදිහේ මාර විජයක් කරන්නේ. ඔය විදිහේ යුද්ධයක් කරන්නේ සම්මා සම්බුදු කෙනෙක්මයි. ඒ වජිරාසනයෙන් සෙලවෙන්නේ නැතුව ඉන්න, ඒ මොහොතේ සිත කම්පා නොවි ඉන්න තමයි පාරමිතා 10ක් සම්පූර්ණයෙන් පුරන්නේ. එදා පාරමිතා 10 සම්පූර්ණ කරලා නොතිබුණා නම් මහ බෝසත්යන්ට ආසනෙ ඉන්න බෑ. ඒ වජිරාසනෙ වෙන කෙනෙකුට ඉන්න බෑ. පාරමිතා 10 සම්පූර්ණයට පත් කරපු මේ කුසල් දහම් වලින් පරතරයටපත් ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් වෙන කෙනෙකුට පමණයි ඒ ආසනෙ ඉන්න පුළුවන්. පුදුම සහගතයි. ඒ නිසා තමන් ඉදිරියට ඇවිල්ලා දෙවියෝ කතා කරද්දී ඒ බෝධිසත්වයන්ගේ හිත ඒවට ඇදුන්නේ නැහනේ. ඒකනේ පුදුමේ. ඉපදුනදා දෙවියන් ඉපදුනදා ඇවිද්දා කියලා සිදුහත් කුමාරයාට කියන්නේ නැද්ද කවුරුත්? කියනවා. උදන් වුණාද? දෙවියෝ වඩාගත්තේ අහසින් උණු වතුර ඇවිල්ලා නැහැ වුණා කියලා කියද්දී මහ බෝසත්තු උදන් වුණාද? නැහැ. මේ গুপ্ত දේවල් හොයලා গুপ্ত දේවල් වලින් අර සතුටු වෙන ගතිය මහ බෝසත්තුන්ගේ නෑ. උන්වහන්සේ ජරා මරණ දුකින් එතර වීමක් කෙරුවේ. ඊළඟට මහා බෝසත්යන්ට සතර පෙර නිමිති දෙවිවරු පෙන්වුවේ. එදා අවසාන උයනේ සරසනකොට විශ්වකම්ම දිව්‍ය පුත්‍රයා තමන්ගේ හිස සැරසුවේ. ඒ බෝසත්යන්ගේ ශරීරයට අත තියෙනකොටම බෝසත්තු දැනගත්තා කියනවා මේ මිනිසෙක් නෙවෙයි කියලා. පුරසාරන් දෙරුවද මාව සරසන්න එන්නේ දෙවිවරු කියලා. ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරනකොට දොරටු නිකන් ඇරෙනවා. දොරටු නිකන් ඇරෙනවා. අශ්වයාගේ කුරහඬ ඇහෙන්නේ නැහැ. මේ ඉදිරියේ මාරයා කතා කරනවා. තඹ දොයිතෝකට ගණන් ගන්නෑ. අද මේ පෙරේතයන්ගෙන් සාස්ත්‍ර අහන ලෝකෙට බුදු සරණේ උණුසුමවත් ලැබිලාද? බුදු අපේ ශාස්ත්‍රුන් වහන්සේ කොහොම කෙනෙක්ද? බුදු වෙන්න කලින්ම බලන්න গুপ্ত ලෝකෙට ආස නැහැ. හොයන්නේ ජරා මරණ දුකින් නිදහස් වීම. ඊළඟට කාන්තක අස්වැයා පිටින් අනෝමා නන්දියෙන් එතරට ගිහිල්ලා කෙස්වැටිය කපලා අහසට දානකොට මේන බිමට වැටෙන්නේ නැහැ, අහස යනවා. ඊට පස්සේ සලු ටික අහසට දානකොට සලු අහසේ රඳිනවා. තමන් පොරවන්න සිවුර බ්‍රහ්ම රාජ්‍යයේ ගෙනල්ලා ළඟට දෙන්නේ. උදන් යනුවද සාග්දිනිදු කෙස්වැටිය ගත්තේ. උදන් යනුවද ඒවා වරු ගණන් පැය ගණන් තලු මරමරා සීකර කර හිටියද? නෑ. මම යන මාවත ජරා මරණ වලින් නිදහස් වීමේ මාවත මා තනියෙන් පුරුදු කරනවා. ඒ දෙවියන්ගෙන් උපදෙස් ඉල්ලුවද?
පුදුම සහගතයි. මම බුදු වෙන්නේ කොහොමද කියලා ගටිකාර බ්‍රහ්ම රජයෙන් ඇහුවද? සාග්දේවිඳුගෙන් ඇහුවද මම බුදු වෙන්නේ කොහොමද කියලා? හිතන්න කොහොමද බෝධිසත්වයන් ගමන් මාර්ගය කියලා. දුෂ්කර ක්‍රියා කරනකොට අහසේ ඉඳලා දිව්‍යවරු කිව්වා මේ සිද්ධාර්ථේනි ආහාර නොගෙන ඉඳපා. ඔය රෝම කූප අතරින් අපි දිව්‍ය ඕජස් බහනවා කිව්වා ආහාර ගත්තේ නැත්තම්. ඊට පස්සේ තමයි තීරණය කළේ දවස් 15කට සැරයක් මොන් ඇටයක් ගන්නවා කියලා. එතකොට මේ දෙවිවරු ඇවිල්ලා රෝම කූප තුලින් දිව්‍ය ඕජස් බහලන්ට කියා හිටනවා මේ පෙනී හිටිනවා කාහේ. පුදුම සහගත නැද්ද? ඉතින් ඒවා තඹ දොයිතුකට ගණන් ගන්න නැතුව වීරිය කළා. වීරිය කළා අත්හැරියේ නැහැ. නිකම් පිනට පහළ වෙනකල් හිටියේ නැහැ. මම බුදු වෙනවා නම් මේ කෙස් වැටිය බිමට වැටෙන්න එපා කියලා අහසට දානකොට අහසේ රැඳුණා. සලු අහසේ රැඳුණා. ඒක තමන් සම්මා සම්බුදු වෙනවා කියලා හොඳටම දන්නවා. දැනගෙනත් වීරිය කළා. හේතු පිනට පහළ වෙනකල් ඉන්නේ නැහැ. වීරිය කරනවා. අද අපි පිනට පහළ වෙනකල් ඉන්නවා. උත්සාහ කරන්නේ. පිනට පහළ වෙනකල් ඉන්නවා. මහාන වෙන්න උනත් බලන්න. අනේ පිනක් තිබ්බොත් මහාන වෙයි. ඒකට මේ මහානකම පිනෙන් එහෙම ළඟට ගෙනල්ලා එයාගේ ඇඟට සිවුර පොරවන කල් ඉන්නවා. උත්සාහ කරන්නේ. වීරිය නැහැ. ප්‍රඥාව නැහැ. නිකමෝ. කාලකන්ණි කිව්වත් කමක් නැහැ. බෝධිසත්වය එහෙම නැහැ. අච්චර පෙර නිමිති පෙරිලා වීරිය කළා. අච්චර පෙර නිමිති කළා වීරිය කළා. පෙර නිමිති පෙනිලා. සුජාතාව දුන් රන් තැටිය නේරංජරා නදියේ ඉහළට පැමිණියා. බුදු වෙනවා නම් කියලා. ඒත් වීරියත් ඇරිනේ. මහර යුද්ධය කළා. ඔබට ඕන දෙයක් කරාපම් මං අද බුදු වෙනවා කියලා එහෙම නෙවෙයි. තිහි සියල්ල ඉදිරියේ කරුණා මෛත්‍රියෙන් හිටියා. ධ්‍යාන උපැද්දුවා. ආශ්චර්යයි. ආමනුස්ස ලෝකෙට, গুপ্ত ලෝකෙට මහා බෝධිසත්වයන්ගේ ප්‍රඥාවත් එක්ක කිට්ටු වෙන්න බෑ. ප්‍රඥාව නැති ලෝකේ තමයි මේ গুপ্ত දේට වශී වෙන්නේ. গুপ্ত දේවල් ගැන දැනුම තියෙන්න ඕන. ඒතර කරුණු විග්‍රහ කරගන්න පුළුවන්. වශී වෙලා ඒ මත දන ගහන්නේ ප්‍රඥාව නොමැතිවීමයි. වැඩි ඕනේ මේ සකල ලෝකේ විශ්ව ශක්තියම තමාට තිබ්බත් තමා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙලා නැහැ. සකල දේව මණ්ඩලයේම තමාට උපස්ථාන කළත් ජරා මරණ දුකින් මේ සත්වයන් නිදහස් වෙලා නැහැ. තමන්ට දෙවියන් පෙනුණා කියලා, සාත්‍තර කිව්වා කියලා, අඳුම් පෙනුණා කියලා ජරා මරණ දුකින් නිදහස් වෙලා නැහැ. මේ ලෝකේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් තියෙනවනම් ඒවම සොයාගෙන යෑම ශ්‍රේෂ්ඨයි. ආර්ය පරිශ්‍රණය. මහා බෝධිසත්වයේ කළා. දෙවි බඹුන් තමන්ගේ උපස්ථානයට එද්දී ඒ සියල්ල පස කළා. තම දොයිතුවක් තරම්වත් ගණන් ගන්න නැතුව තමන්ගේ මාර්ගී වීරිය කළා. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාවේ හැසිරුණා. ඒකාන්තයෙන් මහා බෝධිසත්වයන්ගේ ශ්‍රේෂ්ඨ බව. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් බව. බෝධිසත්ව කාලෙම ප්‍රකට වෙනවා. දසමර සේනා හඳුනා ගත්තා. දසමර සේනාවත් එක්ක සටන් කළා. නිකිලසුණා. වජිරාසනයේ බෝමුලදීම කිසිම දෙයකට බය නැතුව මාරයා ඉදිරියේ ලෝකයාම බය වෙද්දී තෙත ගනිද්දී බ්‍රහ්මයාට ධ්‍යාන පවා අමතක වෙද්දී මහා වීර වූ ඒ අපගේ මහ බෝධිසත්වයෝ තුන් ලෝකේ අගතැන්පත් වුණා. සම්බුදු බව නොලබා සිටියේදී සියලු දෙනාම බය වෙද්දී බෝධිසත්වයෝ බය වෙන්නේ කොහොමද කියලා හිතන්නකෝ.
මම සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ මෙවැනි ගුණයන්ගෙන් යුක්තයි. මගේ බුදුරජාණන් වහන්සේ මහා වීරයන් වහන්සේ. මගේ බුදුරජාණන් වහන්සේ අකම්පිත උත්තමයන් වහන්සේ කියලා බුදුගුණ හිතන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ දිශාවටම යන්න ඕනේ. ගීතයක් ඇහුවත් බුදුගුණයක් අහන්න ඕනේ. හිත සංසිඳිලා යන. බණපදයක් ඇහුවත් මාගේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පිනා යන බණපදයක් අහන්න ඕන. මේ කෙලෙස් සහිත සිත්වල තියෙන මලකඩ දහ ජරාව සේදී යනවා අනන්ත බුදුගුණ ගංගාවට. අනන්ත බුදුගුණ ගංගාවට මේවා සේදී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදායේ ගුණ සාගරේ පීනා නාන්ට මේ බුදුගුණ සිහි කරනවා කියන එකට තමයි කියන්නේ පින්වත්නි වතුර නැතුව නානවා කියලා. වතුරෙන් හොදන්න බැරි කුණු ඔක්කොම හොදන්නේ වතුර නැතුව නාලා. මේ ලෝකේ යම්තාක් රහතන් වහන්සේලා බිහි වුණා නම් ඒ සියලු රහතන් වහන්සේලා අනන්ත බුදුගුණ සාගරේ පීනුවා. කෙලෙස් සෝදාගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ ගංගාවේ නාලා කය සීතල කරගත්තා. රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ගිනිගෙන හිටපු ශ්‍රාවකයෝ. සකල ලෝක සත්වයා. අදටත් මේ අපගේ සිත ගිනි ගනිද්දී, දැවිද්දී මොහොතකට නමුත් සිසිල් වී යනවා නම් මගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ ටිකක් අහනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා වීරයාණන් වහන්සේ, දසමරුම් පෙරදූ උත්තමයන් වහන්සේ සම්මා සම්බුදු නොවී සිටියේදීම තුන් ලෝකෙහි යගතැන්පත් වූ උත්තමයන් වහන්සේ කියලා බුදුගුණ සිහි කරන්න ඕනේ. පහදින්ද ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. ඒ ආශ්චර්ය වූ අපගේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණානුභව බලෙන් ඔබට සිත් වේවා. බුදුගුණ සාගරේ පීනන්න ලැබේවා. බුදුගුණ ගංගාවේ මේ ඇත්තන්ට සිහිල් වෙන්න ලැබේවා. මහා වීරයාණන් වහන්සේගේ අපගේ මහා වීර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ විදිහට නිර්භීතව වාසය කරන්න ලැබේවා. මරණයේදී කිසි බියක් නොවේවා. ඔබට සත්පුරුෂ ඇසුර වේවා. නිවනින් හැනසෙත්වා කියලා සිත පතනවා. ඉතින් පින්වත්නි අද දවසේ ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වලින් ටිකක් අල්ප මාත්‍ර දූවිල්ලක් තරම් අනන්තයක් තරම් සම්බුදු ගුණ වලින් දූවිල්ලක් තරම් බුදුගුණ ටිකක් අපි ඇහුවේ. ඒ නිසා හිත බුදුරජාණන් වහන්සේ ගැන ගොඩාක් පහදව ගන්න. ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මාගේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගැන හිතේ ඇතිවෙන යම් පැහැදීමක් ඇද්ද, අත් දෙක එකතු කොට කරන වන්දනාවක් ඇද්ද, යම් පූජාවක් ඇද්ද, සාදු කිය අනුමෝදන් වීමක් ඇද්ද, ඒ නිවනට මූලික කාරණේ වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. එච්චරම ශාස්ත්‍රුන් වහන්සේට පැහැදින එකේ විපාක. බය වෙන්න එපා. බුදු ගුණ අහනවා නම්, බුදු ගුණේට හිත පැහැදෙනවා නම්, බුදු ගුණ හිතෙනවා නම්, බුදුරජාණන් වහන්සේට ජීවිතයෙන් පිදුවා නම් බය වෙන්න එපා. ඔබට රැකවරණී තියෙනවා. ඔබට සරණ තියෙනවා. ඔබට පිහිට තියෙනවා. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. සාදු සාදු සාදු